සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. මම ඉරංග ගුණසේකර සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක. ඒ වගේම අද මෙම මාධ්‍ය සාකච්ඡාවට මමත් එක්ක සම්බන්ධ වෙනවා අරුණ හේමචන්ද්‍ර සහෝදරයා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිමලේ දිස්ත්‍රික් සංවිධායක වගේම සමාජවාදී තරුණ සංගමේ ජාතික කමිටු සමාජික. ඒ වගේම නීතිඥ ශානිකා දිසිල්ලා එයත් අපේ සමාජවාදී තරුණ සංගමේ ජාතික කමිටුවේ සමාජිකාවක් ලෙස අපිත් එක්ක වගකීම් දරනවා. ඒ වගේම මේ මාධ්‍ය සාකච්ඡාවට වාග්යා සහෝදරිත්, ඒ වගේම නිල්මිනි සහෝදරිත්, ඒ වගේම කොස්සත්තේ මහානාම හිමියනුත් මෙම මාධ්‍ය සාකච්ඡාවට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ එකක් තමයි ඔබ කවුරුත් දන්නවා මේ මොහොතේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඒ වගේම මේ ඇති වෙලා තියෙන තත්ත්වයට විශේෂම තරුණ තරුණයන්ගේ විරෝධය පළ කරලා 18 වෙනිදාට අපි කොළඹට තරුණ තරුණයන්ට එන්න කියලා තියෙන පණිවිඩය පිළිබඳවත් ඒ වැඩේ පිළිබඳවත් සමාජයත් ඒ වගේම මාධ්‍යයත් දැනුවත් කිරීමේ අරමුණෙන් තමයි අද අපි මෙම මාධ්‍ය හමුව සූදානම් කරේ. මම පටන් ගද්දිම සුබ දවසක් කියලා කිව්වට අපි දන්නවා අද අපේ රටට සුබ දවසක් ප්‍රාර්ථනා වෙන දවසක් පේන තෙක් මානක නැති තත්ත්වයක් ඇතුලේ තමයි අපිට මේ අද මේ මාධ්‍ය හමුව අපිට පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබ දන්නවා ලංකාවේ මෑත කාලීනව ගත්තොත් එහෙම වෙච්ච දැවැන්තම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඊයේ රෑ වෙද්දී බස් ගාස්තුත් නැවත වැඩි කරා. ඒ වගේම මේ යන විදිහට ගත්තොත් එහෙම මේ මාර්තු මාසේ නැත්තම් අප්‍රේල් මාසේ වෙද්දී ලංකාවේ සියලු භාණ්ඩ මිල ඉහළ යන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන්ට තියෙන තත්ත්වය අනුව සෑම භාණ්ඩයකම 130ක් හෝ 140කින් දැවැන්ත මිල ඉහළ ගැනීමක් තමයි පත් වෙන්න පරිවර්තනය වෙලා තියෙන්නේ. ඔබ දන්නවා ඒක නිසා මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ කිරිබත් කාලා. හැබැයි අපිට දැනනවා දැන් මේ යන විදිහට ගොඩාක් වෙලාවට මේ පාර අප්‍රේල් මාසේ මේ අපේ රටේ ඉන්න මිනිසුන්ට අවුරුදු කන්න වෙන්නේ ඇත්තට කිරිබත් නෙමෙයි වහ කන්න වෙන තත්යකට තමයි පත් වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිසුන් කෑමක් බවට පත් වෙලා තිබුණු පාන් ගෙඩිය අද ඉතිහාසයේ නොවු මිල ගන්නකට ඇවිල්ලා තිනවා. රුපියල් 120කට වඩා වැඩි වෙලා තිනවා අද පාන් ගෙඩිය. 3.50ට පාන් කන්න ඕනේ කියලා ආපු කාලෙකුත් අපේ රටේ ඇතුලේ තිබුණා. එවැනි දැවැන්ත ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තිනවා. ඒ විතරක් නෙමෙයි. ඒ බඩු එක පැත්තකින් මිල ඉහළ යනවා, එක පැත්තකින් ඩොලර් නැති වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ රට ඇතුලේ සල්ලි තිබුණත්, මුදල් තිබුණත් අද බඩු ගන්න බැරි තැනකට පරිවර්තන වෙලා තියෙනවා. ඒක නිසා අපි රට පුරා ගත්තොත් එහෙම තෙල් නැති වෙලා තියෙනවා, ගෑස් නැති වෙලා තියෙනවා, පෙට්‍රල් නැති වෙලා තියෙනවා, බෙහෙත් නැති වෙලා තියෙනවා. දැවැන්ත බඩු හිඟකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා අද හෙට අනිද්දා වෙද්දී අපේ රටට මොකක් වෙයිද? කොතනින් නතර වෙයිද? රට කොතනටද යන්නේ කියන තැනකට අනිවිශ්‍ය තැනකට මුළු මහත් රටේ ජනතාවම පත් වෙලා තියෙනවා. එතකොට මේ පත් වෙලා තියෙන தත්ත්වයේ අපි දකින්නේ සමාජවාදී තරුණ සංගම විදිහට අපි දකින්න දේ තමයි මේ தත්ත්වයට කවුද පත් කරේ? මේක ස්වභාවිකව පැන නැගිට විපතක්ද? නැත්නම් සුනාමිය හෝ ගම් අතුර හරි නැත්නම් මොකක් හරි කඳුනා යෑමක් හරි ඇතුලේ මේ අපේ රටට වෙච්ච විනාශයක්ද? නෑ. එහෙම නෙමෙයි මේ වෙලා තියෙන්නේ. අපිව දැනට පාලනය කරන පාලකයොත් ඒ වගේම අපිව මෙච්චර කාලයක් පාලනය කරපු පාලකයෝ සියලු දෙනා එකතු වෙලා එකම ගමන් මාර්ගය තමයි මේ අපේ රට අරගෙන ගියේ. ඒක නිසා එක වෙලාවක නිල් පාට, අනිත් වෙලාවක කොළ පාට, තව වෙලාවක පුරහන් පාට. ඒක නිසා පාට මාරු කර නිල්, කොළ, පුරහන් පාටවල් මාරු කර අපේ රටේ අවුරුදු 74ක් වෙච්ච ආපු ගමන් මගේ ප්‍රතිවිපාකය තමයි අපිට මුණ දීලා තියෙන්නේ. ඒක නිසා මේ පාට මාරු වෙවි මේගොල්ල ආපු එකම සූත්‍රය තමයි තුන් සූත්‍රය වගේ තිබුණු එකම ලයින් එක තමයි එක පැත්තකින් ණයට කෑම, අනිත් පැත්තේ විකුණන් කෑම සහ අනිත් එක හොරා කෑම. ඒක නිසා මේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට තමයි අද මුළු මහත් රට දැවැන්ත අර්බුදයකට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා අපේ රටේ ඒ තියෙන දැවැන්ත ආර්ථික අර්බුදය ඇතුළෙම ආයෙ ගත්තොත් එහෙම අපිට ගොඩ එන්න කියලා අඩුම තරමේ අපේ රටේ තියෙන ධන නිධානයන් බවට පත් වෙලා තියෙන ස්වභාවික සම්පත් හිටපු පාලකයොත් ඒ වගේ මීට පෙර හිටන පාලකයෝ සියලු දෙනාම මාරුවෙන් මාරුවට මේ විකුණන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩුව ගත්තට පස්සේ විකුණපු දේවලුත් ගන්න කියලා ආපු ආණ්ඩුව එක පැත්තෙන් කෙලවල පිටිය බලාගාරය ඇමරිකාවටත්, බටහිර ජැටිය ඉන්දියාවටත්, ඊට පස්සේ පෝට් සිටිය චීනටත් ආයි තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒක නිසා අපේ රටේ තියෙන සම්පත් රිසි ලෙස කැමැති ලෙස විකුණන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා
අද ගත්තොත් එහෙම අපේ රටේ අපිට නැගිටිනවා නම් කියලා අපිට බලාපොරොත්තු සහගතව අපි එළියට එනවා කියලා හිතනවා නම් ඒ සියලු සම්පත් ටික මේගොල්ල විකුණන් කන්න පටන් අරගෙන තියෙනවා. ඒකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ඔබ දන්නවා මේ වෙද්දි අපේ රටේ දැවැන්ත තෙල් අර්බුදයක් තියෙනවා. ඒ තෙල් අර්බුදයක් තියේදී ආයි අපිට දැවැන්ත ධන නිධානයක් බවට පත් වෙලා තිබුණු තෙල් ටැංකි ටික ඉන්දියාවට පවරලා තියෙනවා. මේ තියෙන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වෙද්දි අපේ විශේෂයෙන්ම ඉන්දියාව අනිත් පැත්තෙන් ඇමරිකාව අනිත් පැත්තෙන් චීනය. ඒක නිසා අපේ රටට යාළුයි සහෝදරයෝ මරු කිය විවිධ දේවල් කියමින් අපේ රට මේ තියෙන අර්බුදය ඇතුලේ ඔවුන්ගේ ග්‍රහණයට නතු කරමින් තියෙනවා. මේ තමයි මේ වෙද්දි අපේ රටේ බල ශක්තිය විශේෂයෙන්ම ඇමරිකාව, ඒ වගේම චීනය, ඒ වගේම ඉන්දියාව ආධිපත්‍යය පතුරවාගෙන යනවා. එතකොට ඔබ දන්නවා මේ වෙද්දි අපි ගත්තොත් එහෙම ඉන්දියාවට තෙල් ටැංකි ටික අවුරුදු 50කට බදු දීලා තියෙනවා. ඊට පස්සේ ඒ මත පදනම් කරගෙන සම්පූර්ණ මුතුරු කලාපේ ගත්තොත් එහෙම මන්නාරම ඊට පස්සේ සාම්පූර් වල ගත්තොත් එහෙම දැන් සූර්ය බල ශක්තිය නිර්මාණය කරනවා කියලා. ඒ වෙනුවෙන් දැන් අද ගිවිසුම් අත්සන් කරමින් යනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කෙළවර පිටිය බලාගාරය අද ගත්තොත් ඇමරිකාවට නතු වෙලා තියෙනවා. ඊට පස්සේ බටහිර ජැටිය ගත්තොත් එහෙම ඉන්දියාවට යටත් වෙලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය බලශක්ති ක්‍රියාවලිය ඉන්දියාව, චීනය සහ ඇමරිකාව නතු කරමින් යනවා. එතකොට දැන් අපි දන්නවා අපේ රටේ පළාත් 9ක් තියෙනවා. මේ අන විදියට තව ටික කාලයක් යන ඉස්සෙල්ලා අපේ රටේ තියෙන පළාත් 9 පළාත් 3කට නිර්මාණය වෙලා මේ රට එක කොටසක් චීනයට, තව කොටසක් ඇමරිකාවට, තව කොටසක් ඉන්දියාවට යන තත්ත්වයකට තමයි පරිවර්තන වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රට අපේ තියෙන මේ ස්වභාවික සම්පත් සියල්ලම මේ රටේ ඉන්න පාලකයෝ Tamanට රිසි ලෙස විකුණන් කන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසාම අපේ පැත්තෙන් මතු කරමින් තියෙන්නේ මෙන්න මේ තියෙන ප්‍රශ්නය ඇතුලේ තමයි අද අපි රටක් විදිහට තෙල් පෝලිං වල ඉන්න වෙලා තියෙන්නේ. ඒක නිසා ත්‍රිවිල් පාක් එකේ වෙන්න පුළුවන්. ඒ දුවපු ත්‍රිවිල් එක අද නිදහසේ දුවා ගන්න බැරිලා තියෙනවා. වෙළඳ ව්‍යාපාර කරපු සියලු දෙනාට අද මුළු රටක් විදිහට ඉන්ධන හිඟයට දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා අද පෝලිං යුගයක් නිර්මාණය වෙලා තියෙනවා අපේ රට ඇතුලේ. අපි මීට පෙර අපේ අම්මලා තාත්තලා කියපු ඒවා තමයි අපි දැකලා තියෙන පෝලිං කාලයක් තිබුණා කියලා. ඒක නිසා අද හැම දෙයකම පෝලිං එන්න පටන් අරගෙන තියෙනවා. එතකොට අපි රටක් විදිහට අපි පෝලිමක ඉන්න ඕන මිනිස්සුද? අපි ඩොලර් හිඟා ගන්න ඕන මිනිස්සුද කියන ප්‍රශ්නේ අපිට නැවතෙනවා. ඔබ දන්නවා අපේ රටේ දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒවා ක්‍රමානුකූලව අපෙන් වෙන රටවල් වලට අත්පත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක ඇතුලේ ඒක ඇතුලේ තියෙන විශේෂය තමයි අපේ රටේ පාලකයෝ, හිටපු පාලකයෝත්, ඉන්න පාලකයෝත් සියලු දෙනා පෝසත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේ රටේ ජනතාව දුප්පත් වෙන්න පටන් අරන් තිනවා. ඒක නිසා අපි මේ රටේ තරුණයන්ට, මේ රටේ ප්‍රගතිශීලී මිනිසුන්ට අපි කියනවා මේ සූත්‍රය හොයන්න. ඒක නිසා රටක් විදිහට හැමෝම දුප්පත් වෙනවා නම් ඒක හරි කමන්නේ. අපිට ඒක කල්පනා කරන්න පුළුවන් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපේ රටේ පාලකයෝ එන්න පෝසත් වෙනවා. හරි. අපේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඔබ අප සියලු දෙනා දුප්පත් වෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා අපි තමයි පෝලිං වල ඉන්නේ. අපිට තමයි ලයිට් නැත්තේ. අපිට තමයි බෙහෙත් නැත්තේ. අපිට තමයි විදුලිය නැත්තේ. එතකොට හැබැයි මේ රටේ ඉන්න පාලකයෝ ඒ වගේම යම් ඊටාම සීමිත කොටසකට ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මේ මාතරත් තමන්ගේ ලාභය තර කරමින් යනවා. ඒක නිසා අපි කියන දේ තමයි මෙන්න මේක අපි රටේ ඉන්න තරුණ පරම්පරාව තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම මේ සමාජයට උත්තරයක් හොයන්න වෙන්නේ නැහැ. ඔබ හිතනවා නම් මේකෙන් මෙතනින් එහාට අපි නැගිටින්න ඕනේ කියලා. ඔබ හිතනවා නම් මෙතනින් එහාට මේ රට මෙතනින් එහාට නිවැරදි දිශාවකට ගෙනියන්න ඕනේ කියලා මේ පාලකයන් මේ හිටපු පාලකයොත් ඉන්න පාලකයොත් මේ කරන තුන් සූත්‍රයේ තේරුම් ගත්තේ නැති වුණොත් මේ පදේ තේරුම් ගත්තේ නැතුනොත් අපිට නැගිටීමක් වෙන්නේ නැහැ කියන එක තමයි අපි සමාජවාදී තරුණ සංඝ විදියට දකින්නේ. ඉතින් ඒක ඇතුළෙම අපි දකින්න දෙක තමයි මේ රටේ පෝලිමක් තියෙන පෝලිම් යුගයක් නිර්මාණය වෙලා තියෙන ඇතුළෙම අපේ ගතොත් එම අපේ රටේ දැවැන්ත ධන නිධානයක් බවට පත් වෙලා තියෙන තෙල් ටැංකි ටික මේ වෙද්දී අවුරුදු 50කට ඉන්දියාවට පවර්ලා ඉවරයි. එතකොට මේ තෙල් ටැංකි කියලා කියන්නේ මොකද්ද? ඔබ දන්නවා මේ තෙල් ටැංකි කියලා කියන්නේ බ්‍රිතාන්‍යය විසින් අපේ රට බලහත්කාරයෙන් පරිපාලනය කරන වෙලාවකදී තෙල් ටැංකි 101ක් නිර්මාණය කරා. මේ තෙල් ටැංකි ටික බ්‍රිතාන්‍යය නිර්මාණය කරගද්දී ඔවුන් නිකම්ම නෙමෙයි නිර්මාණය කරේ. ඔවුන්ට මේ මොහොතේ තිබුණු දේශපාලන, යුද්ධමය, ආර්ථික වශයෙන් තිබිච්ච කරුණු පදනම් කරගෙන තමයි මේ අපේ රටේ තියෙන ස්වභාවික වරායක් පදනම් කරගෙන මේ තෙල් ටැංකි ටික නිර්මාණය කරේ. මේ තෙල් ටැංකි 101ක් නිර්මාණය කරා. අද වෙද්දි තෙල් ටැංකි 99යි තියෙන්නේ. මොකද තෙල් ටැංකි දෙකක් එක පැත්තකින් දෙවනි ලෝක යුද්ධයේදී ජපාන් විසින් එල්ල කරපු බෝම්බ එකනුත් ඒ වගේම ඒ වෙලාවේ බ්‍රිතාන්‍ය හමුදාවකින් අත්වැරද්දකින් වැටිච්ච ගුවන් යානකුත් නිසා මේකේ ටැංකි දෙකක් විනාශයටපත් වෙලා තිනවා. අනිත් තෙල් ටැංකි 99 අපේ රටට තියෙනවා. හැබැයි මේ තෙල් ටැංකි 99 කියලා කියන්නේ මොකද්ද?
මේක ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර් 870ක භූමියක මේ තෙල් ටැංකිය 99 පිහිටලා තියෙනවා. මේ තෙල් ටැංකිය කියලා කියන්නේ උස ගත්තොත් එහෙම අඩි 45කට වඩා උස මේ තෙල් ටැංකිය ටික නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 50 වැඩි නල පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මේ ටැංකි සියල්ලම ආයි එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ එක ටැංකියක් තවත් ටැංකියකට සම්බන්ධ වෙන ඒ මොහොතේ තිබිච්ච උපරිම තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේ තෙල් ටැංකි ටික නිර්මාණය කරලා තියෙන්නේ. මේ තෙල් ටැංකි ටික කියලා කියන්නේ මේක නිර්මාණය කරගද්දි කියන්නේ විශේෂම සුලිසුලන් වලින් ඒ වගේම සක්මැරීන් ප්‍රහාරකයෙන් විනාශ කරන්න බැරි තත්වයකට එවැනි දැවැන්ත ආරක්ෂක පද්ධතියක් ඇතුළේ තමයි මේ තෙල් ටැංකි ටික නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ තෙල් ටැංකි ටිකත් එක්කම විශේෂයෙන්ම ඩොල්ෆින් ජැටිය නිර්මාණය කරලා තියෙනවා. මේ ඩොල්ෆින් ජැටිය නිසා විශේෂයෙන්ම තිරුකුණාමලය කියලා කියන ස්වභාවික වරායක්. ඒ වගේම ලෝකයේ තියෙන ගැඹුරුම විශාලතම නැව් මේ වරායන ඇතුළේ ගෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඩොල්ෆින් ජැටිය නිර්මාණය කිරීම ඇතුළේදී මේ තෙල් මේ ස්වභාවිකව මේ අපි නිර්මාණය මේ තියෙන තෙල් ටික නැව් වලට දෙන්න පුළුවන් පද්ධතියක් නිර්මාණය කරලා තිනවා. 1948 අපිට නිදහස හම්බ වෙනවා. නිදහස හම්බෙලා බ්‍රිතාන්‍යයන් අපේ රටෙන් එළියට යද්දි ඒගොල්ලෝ තෙල් ටැංකි ටික දීලා ගියේ නෑ. මොකද ඒගොල්ලන්ට ඒක ඒ තරම් වටිනකම තිබුණා. අපිට නිදහස දුන්නට තෙල් ටැංකි ටික තිබුණේ. හැබැයි 1964 වෙද්දී ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව ඒ වෙලාවේ තිබුණු තත්ත්වෙත් එක්ක ප්‍රගතිශීලී පියවරක් කරනවා. මේ තෙල් ටැංකි ටික බ්‍රිතාන්‍ය හමුදාවෙන් බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් ඒ වෙලාවෙන් පවරා ගන්නවා පවුන් 2,50,000ක් ගෙවලා 2,50,000ක් වාරික 3ක් විදියට ගෙවලා මේ තෙල් ටැංකි ටික පවර ගන්නවා. හැබැයි මොකද උනේ? ඒක පවරගත්තම තමයි මේ වෙනතුරු කිසිදු ආණ්ඩුවක් හිටපු පාලකයොත් ඉන්න පාලකයොත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ මේක ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන්න. ඒක නිසා ඒක ඔහේ තිබ්බා. ඒක එක වෙලාවක් අපි දන්නවා ජේ.ආර් මහත්තයා සැලසුම් කරා මේක ඇමරිකාවට දෙන්න. මං කිව්වේ මේගොල්ලන්ගේ තුන් සූත්‍ර එකක් තමයි විකුණන් කෑම. ඒ නිසා ඇමරිකාවට මේක දෙන්න ප්ලෑන් කරා. හැබැයි ඒ වෙලාවේ ආපු ඉන්දියාව විරෝධයත් එක්ක ඒක දී ගන්න බැරි වුණා. ඊට පස්සේ 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අද සංවාදයක් කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේවත් මේ රටේ අග්‍රාමාත්‍යකම දෙන්න ඕනේ වගේ කියන සාකච්ඡාවක් තුන. හැබැයි මොකද උනේ? එයත් කරපු දේ තමයි බටහිර ක්‍රමයට මේවා විකුණපු එක. ඒ නිසා 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ඉන්දියාවත් එක්ක අවුරුදු 35කට මේ තෙල් ටැංකි ටික බදු දුන්නා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැඩි කාලයක් ආණ්ඩුව ගෙනියන්න හම්බුනේ නැහැ. මාස 6ක් මේ ගිවිසුම අත්සන් කරාට පස්සේ මාස 6ක් වගේ ඉතාමත් චූටි කාලයක් ඇතුළතදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව බිඳ වැටුණා. ඒ බිඳ වැටුවත් එක පස්සේ මොකද වුනේ? මේ ගිවිසුම 2002 රනිල් වික්‍රමසිංහ අත්සන් කරන්න නැති පොඩි ගැටලුවක් ආවා. මොකද මේ ගිවිසුම අත්සන් කරන්න යද්දී බ්‍රිතාන්‍යයෙන් මේක ලංකාවේ ආණ්ඩුවට පවර ගත්තට හැබැයි ඒ ඉඩම් වල අයිතිය තෙල් සංස්ථාවට තිබුණේ නැහැ. අපේ වාසනාවට. ඒක නිසාම මේකේ ප්‍රශ්නයක් ආවා. ඒගොල්ල එකඟතාවයක් ඇදුවා. මේක මාස 6ක් ඇතුළතදී මේ ඉඩම් වල ප්‍රශ්නේ බේරලා මේක නිර්මාණය කරනවා කියලා. හැබැයි ආණ්ඩුව වැටුණා. ඒ ආණ්ඩුව වැටිච්චත් එක මේ ඉඩම් ටිකේ අයිතිය තෙල් සංස්ථාවට පවරන්න බැරි වුණා. ඒ නිසා මේ ගිවිසුම ගත්තොත් එහෙනම් මොකද්ද? මාස 6කින් පස්සේ මේ ගිවිසුම කැඩිලා තියෙන්නේ. මේ ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවට පත් වුණා. හැබැයි එහෙමපත් වුණාට අපේ ඒ ආපු අනිත් පාලකයොත් ඉන්දියාවේ තියෙන බලපෑමත් එක්ක විශේෂම ගත්තොත් ඉන්දියාවේ බලහත්කාරයෙන් ඒ තෙල් ටැංකි ටික දිගින් දිගටම පාවිච්චි කරා. සමහර මුදල් දෙන්න කිවිච්ච තිබුණ තැන් වලට විගණකාධිපති වාර්තාවට අනුව සමහර මුදල් ඉන්දියාව අපිට සමහර මාසවල සමහර අවුරුදු වල අපිට ගෙවලා නැහැ. නිසා මේ බලහත්කාරයෙන් මේක කරගෙන ගියා 2002. එතකොට මේ ගිවිසුම අහෝසි. ඔබ දන්නවා ගිවිසුමක් අත්සන් කරාට පස්සේ එක පැත්තකින් මේ අදාළ කරන පාර්ශවයන් අවසන් වුනේ නැතුණාට පස්සේ ගිවිසුම අහෝසි. ඒ නිසා 2002 අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 35කට අත්සන් කරපු ඒ ගිවිසුම ඒ වෙලාවේ මාස 6ක් එක ඇතුළේදී ඒ ගිවිසුමේ කර්ම සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච නිසා ඒ ගිවිසුම අවෝසිය. හැබැයි ඉන්දියාවේ බලපෑම ඇතුළෙත් ඒ වගේම මේ හිටපු පාලකයන්ගේ නීචකම් ඇතුළෙත් මේක ඉන්දියාව දිගින් දිගටම අරගෙන ගියා. ඊට පස්සේ මොකද උනේ? 2017 රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් අද බලය වෙනුවෙන් කෑදරකමින් කෑ ගන්න සජිත් මහත්තයත් මේ දෙකොල්ල එකසත් 2017 නැවත සූදානම් වුණා මේ තියෙන ගිවිසුම් ටික නිවැරදි කළා ආයි නැවත ඉන්දියාවට දෙන්න. හැබැයි ඒ වෙලාවේ මොකද උනේ? ඒ උනේ මේ රටේ හිටපු ජනතාවත් ඒ වගේම ප්‍රගතිශීලී මිනිසුන්ගේ තාපු විරෝධය නිසා රනිල් මහත්තයට සජිත් මහත්තයට මේක කරගන්න හම්බුනේ නැහැ. හැබැයි ඒ ඇතුලේ අපේ හිටපු වෘත්තීය සමිති ඒ වගේම අපේ පක්ෂයේ හිටපු වසන් සහෝදරයන් මැදිහත් වෙලා නඩු දෙකක් දැම්මා. මේ ගිවිසුම මේ 2002 අත්සන් කරපු ගිවිසුම වැරදි. ඒ නිසා මේ ගිවිසුමට අදාළ කරන විරෝධය පළ කරන්න කියලා නඩු දෙකක් දාලා තියෙනවා. ඒ නඩු වලට ඒ විරෝධයන් වලට මේ වර්තමාන ආණ්ඩුවේ හිටපු මේ හිට සමහර ඇමතිවරු විශේෂයෙන්ම දේශප්‍රේමී හැමතිස්සෙම කටින් හැමතැනම පේරෙන ගම්මන් පිල්ල ඇතුළු සියලු දෙනා ඒ නඩුවට මැදිහත් වුණා. ඒ වෙලාවේ ඒ හදපු 2017 ආපු ඒ ක්‍රියාවලියට විරුද්ධව වැඩ කරා. හැබැයි 2017 මේක කරගන්න හම්බුන්නේ නැහැ රනිල් වික්‍රමසිංහට. හැබැයි රනිල් වික්‍රමසිංහටත් කරන්න බැරි වෙච්ච දේ. හරිද? දෙපාරක් රනිල් වික්‍රමසිංහටත් කරන්න බැරි වෙච්ච දේ මේ දේශප්‍රේමී තවරගෙන ආපු ආණ්ඩුව
මේ දේශප්‍රේමීය කටින් ඇඟෙන් ඇස් වලින් හැම තැනින්ම වැහෙනවා කියලා පෙන්වන හදන ගම්මන් පිල් එකතු වෙලා මොකද කරේ? අද දැන් බොරුවට කෑ ගැහුවට ඒගොල්ලා අවුරුදු 50කට හරිනම් ගත්තොත් එහෙම මේ රනිල් වික්‍රමසිංහ ගිවිසුම අපි හිතුවොත් නීත්‍යානුකූල නෑ. නමුත් නීත්‍යානුකූලයි කියලා හිතුවොත් 2038 දී මේ ගිවිසුම ඔටෝ අහෝසි වෙනවා. අහෝසි වුණොත් ඒක නැවත අපිට පවර ගන්න පුළුවන්. එහෙම තියෙද්දි මේ දේශප්‍රේමී වෑහෙන ගෝඨාබේල මහත්තයලා මහින්ද මහත්තයලා දේශප්‍රේමී වෙනුවෙන් මැදිහත් වෙන මේ ගම්මන්පිල මහත්තයලා මැදිහත් වෙලා අවුරුදු 50කට ඉන්දියාවට මේ ගිවිසුමකින් මේක නැවත පවර්ලා දීලා තිනවා. එතකොට මේක අපි තවත් බලා සිටිය යුතුද? මේක තවත් අපි ඉවසිය යුතුද? අපේ රටේ අවසන් සම්පත් ටිකත් මොවුන් රිසි ලෙස විවිධ රටවල් වලට දෙන්න පටන් අරන් තිනවා. ඒක නිසා මේ තෙල් ටැංකි ටික කියලා කියන්නේ මොකද්ද? මේ තෙල් ටැංකි ටික කියලා කියන්නේ වෙන මොකක් නෙමේ අපේ රටට දැවැන්ත ධන නිදානයක්. ධන ආකරයක්. හැබැයි මේ රටේ පාලකයෝ ඒවා රිසි ලෙස සලකන්නේ නැතුව ඔවුන්ට කැමති ලෙස වැඩ කරන එකක් තමයි තියෙන්නේ. තෙල් ටැංකි ටික කියලා කියන්නේ මොකද්ද? ඔබ දන්නවා මේ තෙල් ටැංකි ටිකේ තෙල් ටැංකි 14ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ දන්නවා අපේ තිරුකුණාමලේ වරායේ තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන නැව් ගමන් කරන මාර්ගයක් ඇතුලේ. ඒක නිසා ඒ නැව්වලට තෙල් ටික දීලා වතුර ටික දීලා අපිට දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් හොයන්න පුළුවන්. අද අපි එක එක රටවල් වලට කියලා ඩොලර් හිඟා කරනවා. හැබැයි අපිට අපේ රටේ වැඩපිළිවෙලක් තිබුණා නම් සැලැස්මක් තිබුණා නම් අපිට තිබුණා තෙල් ටැංකි 14ක් නැවත ප්‍රතිසංවිධානය කරගත්තා නම් අපිට පුළුවන් නැව් ටිකට තෙල් ටික දෙන්න වතුර ටික දෙන්න. එහෙනම් අද අපිට ඩොලර් පස්සේ යම් උත්තරයක් ඒක ඇතුළේ එනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ තෙල් ටැංකි ටිකෙන් තෙල් ටැංකි 20ක් මේ තෙල් ටැංකි 20ක් අපි ප්‍රතිසංවිධානය කරගත්තොත් එහෙම අපිට මාස 3කට අපේ රටට ඇති වෙන්න තෙල් ගබඩා කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපේ පාලකයෝ ඒව කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි 2022 සමාවෙන 2020 විගණකාධිපති විසින් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව ඉදිරිපත් උනේ නිකන් නෙමෙයි. ඒ වෙලාව හිටපු කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නේ සහෝදරයා මැදිහත් වෙලා මේ වෙලාවේ මේ තිබිච්ච සම්පතේ තියෙන වටිනාකම කරන්න කියලා විගණකාධිපතිට නියෝගයක් දුන්නා. ඒ විගණකාධිපති විශේෂයෙන්ම විද්වත් මඩුල්ලක් පත් කළා බිලියන සැලකිත මුදල් ප්‍රමාණයක් වෙන් කළා ටෙක්නිකල් රිපෝට් එකක් කළා. ඒ ටෙක්නිකල් රිපෝට් එක තියෙනවා. ඒ ටෙක්නිකල් රිපෝට් එකේ මොකද්ද කියන්නේ? ඒ ටෙක්නිකල් රිපෝට් එකේ කියනවා 2015 විතර උතුරු පළාත විතරක් තෙල් ප්‍රවාහණයට විතරක් රුපියල් බිලියන 618ක් ගිහිලා තියෙනවා. රුපියල් බිලියන 618ක් ගිහිලා තියෙනවා. එතකොට මේ විගණනාධිපති කියනවා අපිට පුළුවන් නම් තෙල් ටැංකි ටික තිරුකුණාමලේ තෙල් ටැංකි ටික පාවිච්චි කරන්න අපිට මේ තෙල් ප්‍රවාහණයට යන උතුරු පළාතට යන තෙල් ප්‍රවාහණයට තියෙන ඒ රුපියල් බිලියන 618 අපිට අඩු කරන්න පුළුවන්. ඒ 618 අපිට අඩු කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒ 618න් අපිට තෙල් ටැංකි 12ක් ප්‍රතිසංවිධානය කරලා පාවිච්චි කරන්න පුළුවන්. අපි අහනවා පාලකයෝ ඒව නෙමෙයිද කරන්න ඕනේ. හැබැයි තුන් සූත්‍රයේ මතුරමින් විකුණන් කන එකත් ණයට කන එකත් හොරා කන එකත් තමයි මේගොල්ලෝ කරමින් තිබුණේ. ඒක තමයි කරන්න ගියේ. ඒ වගේම මේ තෙල් ටැංකි 99 අපි රටේ පාවිච්චි කරන්න පටන් ගත්තොත් ඔබ දන්නවා මේක දැවැන්ත සම්පතක්. මෙට්‍රික් ටොන් එක ටැංකියක 10000කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්කම තියෙනවා. මෙට්‍රික් ටොන් 10000කට වඩා වැඩි ප්‍රමාණයක්. හැබැයි ඒක දැවැන්ත සම්පතක්. මේ 99 අපි පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඔබ දන්නවා ලෝකයේ තෙල් බැරලේ මිල පහළ යන අවධිය තියෙනවා, ඉහළ යන අවධිය තියෙනවා. ලෝකයේ තෙල් ගබඩා තියෙන රටවල් කරන්නේ තෙල් මිල අඩු වෙන තත්ත්වයක් ඇතුළතදී ලෝකයේ තියෙන රටවල් එක ඩීල් දාලා නැත්නම් සාකච්ඡා කරලා තෙල් ටැංකි ටික පුරව ගන්නවා. පුරවගෙන තෙල් අඩු වෙච්ච කාලෙදී එක පැත්තෙන් තමන්ගේ රටට පාවිච්චි කරනවා. ඒ වගේම අඩුම තරමේ 10%කට 15කට වඩා වැඩි ප්‍රමාණයකට අපිට පුළුවන් තෙල් අලෙවි කරන්න. ඒක නෙමෙයිද අපි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒවා කිසි දෙයක් පාවිච්චි නොකර තුන් සූත්‍රය කරමින් හිටපු පාලකයොත් ඉන්න පාලකයොත් කරපු දේ තමයි විකුණන් කණ එකත් හොරා කණ එකත් ඇරෙන්න වෙන මොකක්වත් කරේ නැහැ. ඒ වගේම ඔබ කල්පනා කරලා බලන්න. අපේ රටේ තෙල් සංස්ථාවක් තියෙනවා අධික පාඩුයි. ඒ වගේම IOC සමාගම තියෙනවා ඒක අධික ලාභයක් ගන්නවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද? තෙල් සංස්ථාව පාඩු ලබනවා. ඒකෙම බිස්නස් එක කරන IOC එක ලාභ ගන්නවා. ඉතින් ඒක නිසා අවුරුදු ගණනාවක් ඇතුලේ අපේ පාලකයෝ කරපු දේ තමයි අපේ දේශීය සම්පත් ටික විනාශ කරපු එක. ඒ වගේම අපේ රටේ තිබුණ රාජ්‍ය සම්පත් ටික රාජ්‍ය ආයතන ටික පුරවලා තමන්ගේ දේශපාලන ඩීල් වෙනුවෙන් ඒවා විනාශ කළා. ඒ තියෙන විපාකේ තමයි අද තරුණ විදියට අපි මුහුණ දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා සමාජවාදී තරුණ සංඝ විදියට මේ මොකද්ද මැදිහත් වෙන්නේ යන්නේ? අපිට කරුණු තුනක් තියෙනවා. එකක් තමයි ඇයි මේ තෙල් ප්‍රශ්නෙට අපි මැදිහත් වෙන්නේ? මේ ස්වභාවික සම්පත් රැකගැනීමේ සටනට ඇයි සමාජවාදී තරුණ සංඝය මැදිහත් වෙන්නේ? පළවෙනි දේ තමයි අපි තමයි මේ රටේ පාලකයෝ තේරුම් ගත්තේ නැතොට මේ රටේ තරුණ පරම්පරාව තමයි අපේ අනාගතය.
ඒක නිසා අපේ අනාගතය තමයි මේ ඉන්න පාලකයෝ විකුණාගෙන කන්නේ. ඒක නිසා ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙරට එන්න ඕනේ කියන එක අපි කල්පනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා අපි රට මෙතනින් එහාට හදනවා කියලා කල්පනා කරනවා. ඔබ කල්පනා කරනවා නම් මේ රටේ තරුණ තරුණියෝ ප්‍රගතිශීලී මිනිස්සු ඔබ යන්තම් හෝ බලාපොරොත්තුවක් තියෙනවා මේ රට මෙතනින් එහාට අපි නැගිටින්න ඕනේ කියලා. අපි විශ්වාස කරනවා ඔව් නැගිටින්න පුළුවන්. ඒ නැගිටින්න පුළුවන් නම් අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් වල අන්තිම ටික හරි ගොඩක් ඒවා විකුණලා තියෙන අන්තිම ටික හරි අපිට තියෙන්න ඕනේ. ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රට ගොඩ නැගීම වෙනුවෙන් මේ සම්පත් ටික අපිට තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම තුන්වෙනි එක තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව. මේ මොකද්ද වෙමින් යන්නේ? එක පැත්තකින් අද ආණ්ඩුවෙන් ලයිට් කපනවා. තව ටික කාලයක් එද්දී ඉන්දියාවට මේ ස්විච් එක යනවා. ඇමරිකාවට ස්විච් එක යනවා. චීනෙට මේ ස්විච් එක යනවා. ඒක නිසා මේ අපිට මේ යන ක්‍රියාවලිය ඇතුලේ සම්පූර්ණ බලශක්ති ක්‍රියාවලිය එක පැත්තකින් ඉන්දියාවටත් චීනෙටත් ඇමරිකාවටත් අයිති වෙන තැනකට තමයි වෙන්නේ. ඒක නිසා අපිට ඊට පස්සේ වෙන්නේ ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරි චීනේ හරි ප්‍රාන්තයක්පත් වෙන තැනට ඇරෙන්න වෙන මොකක්වත්පත් කරන්නේ නැහැ. ඒක නිසා හැබැයි අපේ රටේ පාලකයෝ ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් මේවා රිසිලේ විකුණමින් තියනවා. ඒක නිසා මම මේ රටේ තරුණ පරම්පරාවෙන් අහන්නේ. අපි මේ රටේ ප්‍රගතිශීලී මිනිසුන් අහන්න මේක අපි තවත් බලා සිටිය යුතුද? අපි විශ්වාස කරන කිසිසේත් අපිට බලා සිටින්න බැරි තත්යකට අද රට පරිවර්තනය වෙලා තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න අපිට ලොකු වත්තක් තියෙනවා. හැබැයි මේ ලොකු වත්ත අවුරුදු 5කට අපි කවුරු හරි මැනේජර් කෙනෙක් පත් කරනවා. හැබැයි මේ මැනේජර් මේක පරිපාලනය කරන එක පැත්තක තියලා අවුරුදු ගණනාවක් ඇතුළත අවුරුදු 74ක් ඇතුළතදී මේකේ මේ වත්තේ තියෙන කොටස් විකුණගෙන එනවා. අපි පහකට තමයි මැනේජර් පත් කරන්නේ. එයා එක පැත්තකින් අවුරුදු 50කට නැත්නම් අවුරුදු 99කට අපේ තියෙන වත්ත විකුණමින් තියෙනවා. දැන් අද අපේ ගේ ගාවට මේක ඇවිල්ලා තියෙන්නේ. අපේ දොරකොඩ ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඔබේ මිදුල ගාවට දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේකත් විකුණුවොත් ඔබ අප සියලු දෙනා රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපි සියලු දෙනා රැකීම වෙනුවට වෙනසීම වැළලීම තමයි අපිට තෝරගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි තරුණයන් ලෙස ප්‍රගතිශීලී මිනිසුන් ලෙස අපි කියන්නේ අපි වැළලීම තෝරගත යුතු නෑ. අපි නැගිටීම තෝරගත යුතුයි. ඒක නිසා අපි තරුණ පරම්පරාවක් ලෙස අපි හිතනවා මේ රට ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනගන්න වෙන්න අපි මැදිහත් වෙන්න ඕනේ. ඒකට නායකත්වය දෙන්න ඕනේ, පෙරමුණ ගන්න ඕනේ කියලා. ඒක නිසා අපි තරුණ පරම්පරාවක් ලෙස ෆ්ලයිට් එක තෝරගන්නවා වෙනුවට අපි ෆයිට් එක දැන් තෝරගෙන තියෙන්නේ. ඒක නිසා අපි රට හැර යනවා වෙනුවට රට රැක ගැනීමේ සටන අපි පෙරමුණ ගන්න ඕනේ කියන එක කල්පනා කරලා තියෙනවා. නිසා අපේ සම්පත්, අපේ දේපල මේ රටේ ඉන්න පාලකයෝ කාලකන්ණි පාලකයෝ මාරුවෙන් මාරුවට මේවා විකුණනවා. ඒක නිසා මේක රැක ගැනීම වෙනුවෙන් ඔබ අප සියලු දෙනා මේ සටනට පනපවන්න ඕනකම තියෙනවා. ඉතින් ඒක නිසා අපි ආදරණීය තරුණ තරුණියන්ගේ ප්‍රගතිශීලී මිනිසුන්ගෙන් අපි ඉල්ලන්නේ එකම එක දෙයයි. ඔබ අවුරුදු ගණනාවක් ඇතුලේ ඔබ විවිධ දේවල් විශ්වාස කරන්නේ නැති, විවිධ දේවල් වලට ආදරය කරන්නේ නැති, එක වෙලාවක ගෝඨාභයට ආදරය කරන්නේ නැති, එක වෙලාවක රනිල් වික්‍රමසිංහ මහත්තයට ආදරය කරන්නේ නැති, තව වෙලාවක මෛත්‍රීපාල මහත්තයට ආදරය කරන්නේ නැති, තව වෙලාවක සජිත් මහත්තයට ආදරය කරන්නේ නැති. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? මොවුන් විටින් විට අපේ ආදරය මංකොල්ල කමින් ඔවුන්ගේ දේපල ටික රැස් කරගෙන තියෙනවා. ඒක නිසා පැන්ඩෝරා පේපර්ස් වල නැත්නම් විදේශ ගිහුන් වල ඔවුන් බර තැම්පත් කරගෙන තියෙනවා. ඔබට අපට යන්න රටක් නැහැ. ඔබටයි අපටයි තියෙන එකම එක මාතෘ භූමියයි, ඒ තමයි ශ්‍රී ලංකාව. ඒක නිසා අපි ඉපදුනේ මේ රටේ. අපි මැරෙන්නේ මේ රටේ. අපේ ආදරණීයන් ඉන්නේ මේ රටේ. අපේ අම්මා තාත්තා ඉන්නේ මේ රටේ. අපේ සහෝදර සහෝදරයන් ඉන්නේ මේ රටේ. ඒක නිසා අපිට යන්න තැනක් නැහැ. හැබැයි පාලකයන්ට තැනක් තියෙනවා. ඒක නිසා ඔවුන් ගිය දෙන් හැබැයි අපි රට නිවැරදි තැනකට හරව ගන්න ඕනකම තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි. අපි ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගෙන මේ රටේ සම්පත් රැක ගැනීම වෙනුවෙන් අපි පෙරමුණ එන්න කියන දේ තමයි අපි සමාජවාදී තරුණ සංගම විදියට කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ රටේ ආණ්ඩුවට දැනෙන්න සද්දයක් දාන්න ඕනෙලා තියෙනවා. ඔබ දන්නවා අද රෑ 8 මාට අපේ රටේ ජනාධිපති ජාතිය අමතනවා කියලා කියනවා. ඒක නිසා රටේ ජනාධිපති අද රෑ 8 මාට ජාතිය අමතපුතින් හැබැයි තරුණ ඔබ අප සියලු දෙනා එකතු වෙලා 18 වෙනිදා උදේ 10ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් ජනාධිපතිට අමතන්න අපි පටන් ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි තරුණයන්ට අපි ආරාධනා කරනවා ඔබ බය නැතුව ඔබේ රට වෙනුවෙන්, ඔබේ මාතෘ භූමිය වෙනුවෙන්, අපේ අවසන් සම්පත් බේරා ගැනීම වෙනුවෙන් සටනට ඔබ සියලු දෙනා පනපවන්න. ඒකට ප්‍රගතිශීලී තරුණ සියලු දෙනා ඒකට නායකත්වය දෙන්න කැමතියි. ඒක නිසා මේ බීරි අලින්ට, මේ බීරි නායකයන්ට, මේ කන් නොහැසෙන ඇස් පේන්නේ නැති නායකයන්ට
දැවැන්ත සද්දයක් දාන්න මේ රටේ තරුණ පරම්පරාව ආරම්භ කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා ඔබ දක්වපු ඒ ආදරය මංකොල්ල කාලා තියෙනවා. ඔබ දක්වපු ආදරයට මේ රටේ ඉන්න පාලකයෝ බූට් එක තියලා තියෙනවා. ඒක මෛත්‍රීපාල වෙන්න පුළුවන්. ඒක රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්. ඒක සජිත් මහත්තයා වෙන්න පුළුවන්. අවසානයේ ගෝඨාභය දක්වා මේ බූට් එක අපිට තියලා තියෙන්නේ. ඒක නිසා තවත් පුද්ගලයෝ මත රැවටෙන්නේ නැතුව වැඩපිළිවෙලක් ඇතුලේ මේ රටේ සම්පත් අවසන් සම්පත් ටික බේරා ගැනීම වෙනුවෙන් සටනට එන්න කියන දේ තමයි අපි තරුණයන්ට කියන්නේ. ඒක නිසා මේ මාසේ 18 වෙනිදා උදේ 10ට ටෙක්නිකල් හන්දියට මේ ඉන්න තරුණයන් සියලු දෙනා රොද බැඳගෙන මෙතනට පැමිණෙන්න මේ බීරි අලින්ට බීරි නායකයන්ට සද්ද ඇහෙන්න තේරෙන්න ජාතිය අමතන්න ඔවුන් අමතන්න ගෝඨාභය මහත්තයාව අමතන්න පැමිණෙන්න කියන එක තමයි අපි තරුණයන්ට කියන්නේ. ඒ වගේම අපි ඉල්ලනවා විශේෂයෙන්ම ඈත ගම්දනවල ඉන්න ගොවි තරුණයන්ට එක දවසකට ඔබ වැඩ ටික පැත්තක දාලා ඔබේ අනාගතේ මේ පාලකයෝ විනාශ කරලා තියෙන්නේ. ඔබේ ජීවිතය මේ පාලකයෝ විනාශ කරලා තියෙන්නේ. ඒකට වෙනුවෙන් එක දවසක් කැප කළා එන්න 18 වෙනිදා කොළඹට උදේ 10ට. ඒ වගේම අපේ රටේ වැඩ කරන ඩොලර් හොයන රුපියල් වලින් සල්ලි හොයන මහන්සි වෙන මේ රටේ තරුණයන්ට අපි ආරාධනා කරනවා එක දවසක් නිවාඩු දාලා එන්න 18 වෙනිදා කොළඹට උදේ 10ට ටෙක්නිකල් හන්දියට මේ තියෙන දැවැන්ත විරෝධය දක්වන්න එකට පෙරමුණට එන්න කියලා. ඒ වගේම ප්‍රගතිශීලී මිනිසුන්ට ප්‍රගතිශීලී කාන්තාවන්ට සියලු දෙනාට කියනවා මේ තරුණ මැදිහත් වීමට තරුණ සටනට ඔබේ ආශිර්වාදය, ඔබේ ආදරය, ඔබේ සහෝදරත්වය මේකට එකතු කරන්න. ඒක නිසා මේ මාසේ 18 වෙනිදා අපි ස්වේච්ඡා තරුණ ව්‍යාපාරයක් විදිහට ලංකාවේ පළවෙනි වතාවට දැවැන්ත තරුණ සටනකට අපි නායකත්වය දෙනවා. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව රැකගනිමින් සටන් කරන්නේ කොහොමද කියන එක පෙන්නමින් අපි සටනට පණපවන්න කැමතියි. ඒක නිසා අපි තරුණයන්ට විශේෂයෙන් ප්‍රගතිශීලී මිනිස්සුන්ට සියලු දෙනාට ආරාධනා කරනවා මේ මාසේ 18 වෙනිදා උදේ 10ට ටෙක්නිකල් හන්දියට එන්න. අපි ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගමු, සටන් කරමු. අවසන් අපේ සම්පත් ටිකත් විකුණන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක අපි බේර ගන්න ඕනේ. ඒ වගේම අපේ තියෙන මේ මාතෘ භූමිය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. පාලකයන්ව ගෙදර යවන සටනට පණපවීම සඳහා වෙච්ච මැදිහත් වීම මේ රටේ තරුණයන්ගෙන් ආරම්භ කරමු කියන දේ තමයි අපි සමාජවාදී තරුණ සංඝ විදියට කියන්නේ. ඒ වෙනුවෙන් නැවතත් අපි ඔබට ආරාධනා කරනවා මේ සටනට පණපවන්න ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා. බොහොම